අදත් මම ඔබේ ආලින්දයට ආවා ගුරු ගෙදරින් අපේ සාමාන්‍ය පෙළ විද්‍යා පාඩමක් ඉදිරිපත් කරන්න. අද අපි කතා කරන්නේ විද්‍යුත් රසායනය සම්බන්ධයෙන් අපිට කතා කරන්නට තියෙන අවසන් මාතෘකාව. අපේ පාඩමට එකතු වෙන ආදරණීය දූල පුතාලව ආයිබෝන් කියලා පිළිගන්නවා. මම කැමති මුලින්ම ඔබට පුංචි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ඔබ දන්නවද ඔබේ නිවසේ, ඔබේ ගමේ, පාසලේ, නගරේ, අපේ රටේ මුළු ලෝකේ පුරාම මිනිස්සු යම්කිසි ප්‍රතික්‍රියාවක් පාලනය කරන්න විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනවා. ඒ කියන්නේ අපිට පාඩුදායක යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් පාලනය කරන්න විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනවා. ඒකම ඔබ දන්නවද මිනිසුන් වැඩියෙන්ම භාවිතයට ගන්න, ප්‍රයෝජනයට ගන්න ලෝහය මොකක්ද කියලා? පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර කතා කරන්න ප්‍රථමයෙන් දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර කතා කරමු. මොකද්ද දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර? වැඩිපුරම පාවිච්චි කරන ලෝහය තමයි යකඩ. යකඩ වලින් සකස් කළ වාණි. එතකොට මොකක්ද මේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා පාලනය කරන ප්‍රතික්‍රියාව? ඒ ප්‍රතික්‍රියාව තමයි යකඩ මල බැඳීම කියන ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව පාලනය කරන්න විශාල වශයෙන් ලෝක පුරා මුදල් වැය කරනවා. ඔබ දන්නවා යකඩෙන් නිම වූ බොහෝ දේවල් ඔබේ නිවසේ වටපිටාවේ රටේ ලෝක පුරාම තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ ව්‍යුහයන්, ඒ ද්‍රව්‍ය උපකරණ ආරක්ෂා කරන්නට කටයුතු කරන්න. එවනම් මල බැඳීම පාලනය කරන්න අපි කටයුතු කරනවා කියලා අදහස් කරන්නේ ඔන්න ඔය කාරණාව නිසා. එමනම් අද දවසේ අපේ මාතෘකාව ලෝහ විකාදනය. මම ඔබට මතක් කරන්නම් අපි මේ පාඩමේ මුලින්ම කතා කරේ මොකක්ද කියලා. අපි මුලින්ම කතා කරා විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව. ඊගාවට අපි කතා කළා විද්‍යුත් විච්ඡේදනය පිළිබඳව. ඊගාවට අපි කතා කරා විද්‍යුත් විච්ඡේදනයේ කාර්මික භාවිත පිළිබඳව. මම හිතනවා මේ පාඩම් තුනේ කතා කරපු කරුණු ඔබට මතකයේ ඇති කියලා. එවනම් ඒ මතකයත් ඒ දැනුවත් එකතු කරගෙන අපි අද ලෝහ විකාදනය පිළිබඳව කතා කරමු. මම ඒ සඳහා ඔබට පේනවා ගොඩක් ක්‍රියාකාරකම් සැලසුම් කරලා තියෙනවා. ඇත්තටම මේ ක්‍රියාකාරකම් මේ මොහොතේ සම්පූර්ණ කරලා ප්‍රතිඵල පෙන්වන්න අපහසුයි. මොකද මල බැඳීමේ ප්‍රතික්‍රියා සෙමෙන් සිදු වෙන්නේ. ඒ නිසා අපි ඒවා සූදානම් කරන් ඇවිල්ලා තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න. මුලින්ම කල්පනා කරන්න ඔබ දකිනවා විවිධ ලෝහ භාණ්ඩ ඔබේ නිවසේ, පාසලේ තියෙනවා. මේවායේ පෘෂ්ඨවල ස්වභාවය ඔබ දන්නවා. අලුතෙන්ම ලෝහ භාණ්ඩයක් ගෙනාවොත් එහි පෘෂ්ඨ ස්වභාවය බොහොම දීප්තිමත්, බොහොම ආකර්ශනීයයි. නමුත් කාලයත් එක්ක ඔබ දැකලා ඇති මේ ලෝහ භාණ්ඩවල ලෝහමය දිස්නේ අඩු වෙනවා. ඒකම පෘෂ්ඨයේ අර දිලිසෙන ස්වභාවය නැති වෙලා රළු ගතියක් ඇති වෙනවා. සමහරලාට වර්ණය වෙනස් වෙනවා. ඒකම යම්කිසි ද්‍රව්‍යයක් තැම්පත් වෙලා තියෙන බව අතගාලා බැලුවොත් අපිට පේනවා. ඒතර මෙන්න මේ ලෝහ පොදුවේ වාතයට නිරාවරණය කරලා තිබුණාම සිද්ධ වෙන මෙන්න මේ ක්‍රියාවන් තමයි අපි ලෝහ විකාදනය කියලා හඳුන්වන්නේ. එතකොට ඔබට පේනවා මේ තිරේ දිස්සන රූප සටහන් වල මේ හැඳි වල තියලා තියෙන වෙනස. ඒක ඔබට පේනවා මේ දොරක ලොක් එකක්. ඒ පෘෂ්ඨයේ ලෝහ පෘෂ්ඨය වෙනස් වෙලා තියෙන ආකාරය. එතකොට යකඩ මල බැඳීම කියන්නේ ලෝහ විකාදනය කියන ප්‍රතික්‍රියා කුලකයේ එක් විශේෂ අවස්ථාවක්. ඇත්තටම යකඩ විකාදනය අපිට හඳුන්වන්න පුළුවන් මල බැඳීම කියලා. එතන ඔබ මේ අත්දැකීම ලැබලා තිනවා. මල බැඳුණු පයිප්පයක්, ඇන කීපයක් මේ රූපය පේනවා. ඔබ එදිනදා ජීවිතයේදීත් මේවා අත්විඳලා තියෙනවා. එතකොට අපේ උත්සාහය මේ යකඩ මල බැඳීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ?
මොනවද ඒ සඳහා අවශ්‍ය කරන සාධක. මෙන්න මේවා සොයා බැලීම තමයි අපේ අරමුණ. එතකොට මූලික වශයෙන්ම ඔබ දන්නවා මේ වාතයට නිරාවරණය වෙලා තිබුණාම තමයි යකඩ මල බැඳීමට ලක් වෙන්නේ. එවනම් අපි මූලිකව හොයලා බලමු යකඩ මල බැඳීම සඳහා වාතය අවශ්‍ය වෙනවද කියන කාරණාව. මේ පරීක්ෂණාත්මකව සොයා බලන්න මෙන්න මේ ද්‍රව්‍ය හා උපකරණ අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ පරීක්ෂණ සියල්ලක්ම ඔබේ පෙළ පොතේ පිළිවෙලින් විස්තර කරලා තියෙනවා. එතකොට ඔබ දන්නවා මල බැඳීමට වාතය අවශ්‍යද කියන කාරණය විමසා බැලීමට අපි වාතයට විවෘතව තිබෙන යකඩ ඇණයක් සහ එසේ නොවන යකඩ ඇණයක් සංසන්දනාත්මකව බැලීම කළ හැකියි. එහෙමනම් අපි දැන් උත්සාහ කරන්නේ යකඩ ඇණයක් සම්පූර්ණයෙන්ම ඒකේ පෘෂ්ඨය පිරිසිදු කරගෙන මේ පරීක්ෂණය සඳහා යොදා ගන්න. විශේෂයෙන් මතක තබා ගන්න වෙළඳපොලේ තියෙන යකඩ ඇණ ගත්තාම ඒවයේ ගැල්වනයිස් කරනවා කියලා දෙයක් ඔබ අහලා ඇති. ඒ කියන්නේ ඇණේ පෘෂ්ඨය මත සිංක් ලෝහය ස්තරයක් තුනීවට ආලේප කරලා තිනවා මේ යකඩවල ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා අපි මුලින්ම කළ යුත්තේ ඒ පෘෂ්ඨයේ තියෙන සිංක් ඉවත් කර ගැනීම. ඒ සඳහා අපිට කළ හැකි තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක මේ ඇණ ගිල්වලා විනාඩි 10ක් 15ක් තැබීමෙන්. එතකොට මේ සිංක් දිය වෙලා ඉවත් වෙනවා. ඊට පස්සේ පිරිසිදු පෘෂ්ඨයක් සහිත යකඩ ඇණයක් අපිට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සකස් කළ යකඩ ඇණ තමයි මේ මුළු පරීක්ෂණ පුරාම අපි පාවිච්චි කරන්නේ. එහෙමනම් මල බැඳීම සඳහා වාතය අවශ්‍යදයි සොයා බැලීමට සිදු කළ පරීක්ෂණය මෙන්න මේ ආකාරයටයි සැලසුම් වෙන්නේ. අපි ගන්නවා පරීක්ෂණ නල දෙකක්. ඉන්න එකකට සාමාන්‍ය ජලය එකතු කරලා ඒ වතුර අපි හොඳින් නටවනවා. නටවලා ඊගාවට ඒක මතට ගුණී පොල් තෙල් ස්තරයක් දමනවා. අනිත් නලයට සාමාන්‍ය සිසිල් ජලය එකතු කරනවා. එතකොට ඔබ කල්පනා කරනවා ඇති ඇයි එක් නලයකට සාමාන්‍ය ජලය අරගෙන අපි නටවලා ගන්න කියලා. අපේ අවශ්‍යතාව වෙන්නේ වාතයට නිරාවරණය වන යකඩ ඇණයක් සහ වාතයට නිරාවරණය නොවන යකඩ ඇණයක් පවත්වා ගැනීම. එතකොට ජලයේ යම් විදිහකට වාතය දිය වී තියෙනවා. ඔබ දන්නවා ජලය නැටවීමේදී වාතය එතනින් ඉවත් වෙනවා. එතකොට ඊගාවට නලයට යකඩ ඇණය ඇතුල් කරලා පොල් තෙල් ස්තරයක් දැම්මහම නැවතත් මේ සාමාන්‍ය වායු ගෝලයත් එක්ක අපි නටවා නිවාගත් වේ ජලය ගැටීම නතර වෙනවා. එතකොට අනෙක් නලයේ සිසිල් ජලය තියෙනවා. ඒට වාතයත් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ නිසා මේ ජලයේ අපි දන්නවා සාමාන්‍ය වායු ගෝලයෙන් වාතයේ දියවීම අඛණ්ඩව සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් අපි බලන්නේ මෙන්න මේ වෙනස් තත්ත්වයන් හමුවේ පිරිසිදු කරගත් යකඩ ඇණ දින කීපයක් දිනක් දෙකක් තිබ්බහම කෙබඳු වෙනසක් සිදු වෙනවද කියන එක. ඒතර එන්නේ මේ විදිහට සකස් කරලා දින දෙකක් පමණ තියපු යකඩ ඇණ මෙන්න මේ නලවල තිබෙනවා. එතකොට මගේ වම් පස නලයේ තියෙන්නේ සාමාන්‍ය සිසිල් ජලය එකතු කරපු පරීක්ෂණ නලය. අනෙක් නලයේ තියෙන්නේ ජලය එකතු කරලා උණු කරලා ඊට පස්සේ මතට පොල් තෙල් ස්තරයක් එකතු කරපු නලය. ඒතර අපිට සංසන්දනාත්මකව බලන්න පුළුවන් මේ යකඩ ඇණ දෙකෙන් වැඩි වශයෙන් මල බැඳීමට ලක් කරලා තියෙන්නේ කුමන නලයද කියලා. ඒතර අපිට පේනවා පොල් තෙල් ස්තරයේ සහිත නලයේ තිබෙන යකඩ ඇණය මල බැඳීමට ලක් කරලා තියෙන ඉතා සුළු වශයෙන්. නමුත් සාමාන්‍ය සිසිල් ජලයේ ගිල්වා තිබූ යකඩ ඇණය විශාල වශයෙන් මල බැඳීමට ලක් වෙලා තියෙනවා. ඒතර මේ නලයේ ඒ මලකඩ තැම්පත් වෙලා තියෙන ආකාරයත් ඔබට දකින්නට ලැබෙනවා. එහෙමනම් මේ නිරීක්ෂණ අනුව ඔබට පේනවා සාමාන්‍ය වාතයට නිරාවරණය වන පරිදි සිසිල් ජලයේ ලැබූ යකඩ ඇණය
වැඩිපුර මලකඩ කාලා තියෙනවා. නැත්නම් මල බැඳීමට ලක් වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ පරීක්ෂණයට අනුව වාතයත් එක්ක යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන බව මල බැඳීමේදී. එහෙමනම් දැන් අපිට කල්පනා කරන්න වෙන ඊගාවට වාතයේ තිබෙන කුමන සංඝටකයේද නැත්නම් කුමන වායු වර්ගයේද මේ සඳහා සහභාගී වන්නට ඇත්තේ කියලා. එතකොට ඒ සඳහාත් අපි පරීක්ෂණයක් සැලසුම් කරනවා. මොකද්ද අපි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ වාතයේ කුමන සංඝටකයේ මල බැඳීමට සම්බන්ධ වෙනවද කියන එක සොයා බලන්න. ඒ සඳහා අපි නැවතත් කැකෑරුම් නල දෙකක් අරගෙන එක් නලයකට යකඩ කෙඳි ඇතුල් කරනවා. මම ගෙනත් වෙනවා අපිට පෙන්වන්න යකඩ කෙඳි සාම්පලයක්. මේ තිබෙන්නේ යකඩ කෙඳි. අපිට පේනවා මේ යකඩ කෙඳි මල බැඳීමට ලක් වෙලා නැතුව බොහොම ලෝහමය දීප්තියකින් යුක්තව තියෙනවා. එතකොට මෙන්න මේ යකඩ කෙඳි ස්වල්පයක් අපි එක් පරීක්ෂණ නලයකට ඇතුල් කරනවා. ඇතුල් කරලා ඉහළට වන්නට රඳවනවා. අපිට දැන් පුළුවනි මෙන්න මේ යකඩ කෙඳි ඇතුල් කරපු නලයත් හිස් නලයත් දෙකම ජල බඳුනක මේ රූපේ දැක්වෙන ආකාරයට ගිල්වන්න. එතකොට මෙන්න මේ ආකාරයට ගිල්වලා අපි දිනක් දෙකක් පමණ තියලා නිරීක්ෂණය කරනවා මොකක්ද වෙන්නේ කියලා. එවනම් දැන් මම ඔබට පෙන්වන්නම් මෙන්න මේ විදිහට සකස් කර නල යුගලක් අපි දින දෙකකට විතර පෙර සකස් කරගත්තේ. දැන් මේ නල දෙකේ තිබෙන වෙනස කුමක්ද කියලා. එතකොට අපිට පේනවා මේ යකඩ කෙඳි ඇතුල් කළ නලය සහ හිස් නලය. එතකොට හිස් නලය තුලට ජලය ඇතුල් වෙලා නැහැ. ඔබට පේනවා හිස් නලය තුලට ජලය ඇතුල් වෙලා නැහැ. නමුත් යකඩ කෙඳි ඇතුල් කළ නලය තුලට ජලය ක්‍රමානුකූලව ඇතුල් වෙලා තිබෙනවා. ඇත්තටම මේ ප්‍රමාණය කොපමණද කියලා සොයා බැලුවොත් අපිට දල වශයෙන් අදහසක් එනවා මේ නලයේ වායු පරිමාවෙන් 5/5ක් පමණ ජලය ඇතුළට ඇවිල්ලා තියෙනවා කියලා. ඒතර මේ හිස් නලය තුල සම්පූර්ණයෙන්ම වාතය තියෙනවා. ඒ වාතයේ කිසිම විදිහකට ඉවත් වීමක් සිද්ධ වුණේ නැහැ. කිසිම විපර්යාසයකට වාජනය වුණේ නැහැ. ඒ නිසා තාමත් ඒ නලය ආරම්භක අවස්ථාවේ පරිදිම සම්පූර්ණයෙන්ම වාතයෙන් පිරී තියෙනවා. නමුත් යකඩ කෙඳි ඇතුල් කළ නලය ආරම්භක අවස්ථාවේ තිබුණේ මේ ආකාරයටම ජල මට්ටම පතුලේ. නමුත් කාලය ගතවත්ම ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මම සඳහන් කළා නලයේ පරිමාවෙන් 5/1ක් පමණ ප්‍රමාණයක් තමයි ජලය ඉහළට එන්නේ. එහෙමනම් අපි දන්නවා මේ වායුගෝලයේ තියෙන වාතයේ තිබෙන ක්‍රියාකාරී වායුව වෙන ඔක්සිජන් වායුව තමයි දල වශයෙන් මුළු පරිමාවෙන් 5/1ක් පමණ අන්තර්ගත වන්නේ කියලා. එහෙමනම් අපිට මේ අනුව නිගමනයට එන්න පුළුවන් යකඩ මල බැඳීමේ ක්‍රියාවට සම්බන්ධ වන්නේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් වායුව බව. ඊගාවට ඔබ දන්නවා වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන යකඩ භාණ්ඩයක් වායුගෝලයේ වායුමය සංඝටක හැටියට තියෙන ඔක්සිජන් වායුවට අමතරව වෙනත් සංඝටකත් එක්කත් සම්බන්ධ වෙන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ මල බැඳීම නිවසේ අත්විඳිනකොට ඔබගේ ගෙදර පාවිච්චි කරන පිහියක් තෙත්ව නිතර තිබුණොත් හොඳින් පිහදාලා ඒ භාවිත කළාට පසු හොඳින් පිහදාලා තිබ්බේ නැත්නම් ඊළඟ දවසේ බලනකොට බොහෝ විට මල බැඳීම සිද්ධ වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඒ නිසා අපිට අනුමාන කරන්න පුළුවන් වාතයේ තිබෙන ඔක්සිජන් වායුවට අමතරව මල බැඳීමට ජලයේ යම්කිසි සහභාගීත්වයක් තියෙනවද කියලා. එතකොට ඇත්තටම වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ඒ ජල වාෂ්පත් එක්ක යම්කිසි අන්තර්ක්‍රියාවකුත් වෙනවද කියලා අපිට හිතන්නට පුළුවන්. එහෙනම් මෙන්න මේ පිළිබඳව සොයා බලන්නත් අපිට පරීක්ෂණයක් සැලසුම් කරන්න පුළුවන්. ඒතර මෙහිදීත් අපි පෙර සඳහන් කරපු ආකාරයටම පිරිසුදු යකඩ ඇන පාවිච්චි කරනවා. මෙතනදී මම යකඩ ඇන 4ක් පාවිච්චි කරනවා. ඒකම කැකෑරුම් නල දෙකක්, ඇබ දෙකක් යොදා ගන්නවා.
මේ සඳහා අපි විශේෂයෙන් භාවිත කරනවා එක්තරා රසායන ද්‍රව්‍යයක්. ඒ තමයි නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ්. සමහර විට ඔබ දැකලා නැතුව ඇති, පාවිච්චි කළා නැතුව ඇති. හැබැයි මම හිතනවා ඔබ කොපර් සල්ෆේට් අර නිල් පැහැති ස්පටික දැකලා තියෙනවා. ඇත්තටම මේ නිල් පැහැති කොපර් සල්ෆේට් සජල කොපර් සල්ෆේට් හැටියට සැලකන්නේ. ඔබ සමහර විට විද්‍යාගාරයේදී මේ කොපර් සල්ෆේට් නිල් ස්පටික ස්වල්පයක් රත් කරලා බලලා ඇති. එතකොට ඒ රත් කරන විට නිල් පැහැය ඉවත් වෙලා සුදු පැහැති ස්පටික බවට පත් වෙනවා. ඒ කියන්නේ නිර්ජල කොපර් සල්ෆේට් බවට පත් වෙනවා. එහෙනම් මේ නිර්ජල කොපර් සල්ෆේට් නැවතත් වායුගෝලයට නිරාවරණය කරලා තිබ්බහම ටිකක් කාලය ගත වෙනකොට නැවතත් නිල් පැහැයට හැරෙනවා. ඒ කියන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරගමින් නැවතත් මෙයා සජල කොපර් සල්ෆේට් බවට පත් වෙනවා. ඇත්තටම මේ කැල්සියම් ක්ලෝරයිඩ් කියන්නේත් එවැනිම සංයෝගයක්. කැල්සියම් ක්ලෝරයිඩ් සුදු පැහැති ස්පටික තිබෙන්නේ. මේ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් සුදු පැහැති ස්පටික ඒවත් මේ ආකාරයටම වායුගෝලයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරගන්නවා. එහෙමනම් දැන් අපි උත්සාහ කරන්නේ අපේ යකඩ වලට ජල වාෂ්ප සහිත වායුමය පරිසරයක් සහ ජල වාෂ්ප රහිත වායුමය පරිසරයක් සකස් කරලා දෙන්න. එතකොට අපි බලමු ජල වාෂ්ප සහිත වායුමය පරිසරයේ තිබෙන යකඩ වලට සාපේක්ෂව ජල වාෂ්ප රහිත වායුමය පරිසරයේ තියෙන යකඩ වල මල බැඳීමේ යම්කිසි වෙනසක් සිද්ධ වෙයිද කියලා. ඒතකොට මේ රූපසරහණේ ආකාරයට ඇටෝම් සකස් කරගන්නවා. ඔබ කල්පනා කරනවා ඇති ඇයි මේ එක නලයකට එන යුගල බැගින් ඒවායේ හිස එකනේක එළියේ තිබෙන ආකාරයටත් එකනේක හිස නලයේ තුල තිබෙන ආකාරයටත් සවි කරලා තියෙන්නේ ඇයි කියලා. ඇත්තට මේ ගැන හිතලා බැලුවොත් යම් විදිහකට ඔබට තියෙනවා නම් කිසියම් සැකයක් මේ සවි කරලා තියෙන ආකාරය මතත් මේ මල බැඳීමේ වෙනසක් වෙනවද කියලා අපිට එයත් සංසන්දනය කරලා බලන්නට පුළුවන්. එහෙමනම් මෙන්න මේ ආකාරයට සකස් කළ ඇටවුමක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. එතකොට ඔබට පේනවා මෙන්න මේ සුදු පැහැති සංයෝගය තමයි කැල්සියම් ක්ලෝරයිඩ්. අපි එකතු කළේ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ්. එතකොට මේ නල දෙකේ තිබෙන යකඩ ඇන හොඳින් පරීක්ෂා කරන්න. ඔබ දැන් තේරුම් ගත යුතුයි කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරපු නලයේ තුල තිබෙන වාතය වියලි වාතය. මොකද කැල්සියම් ක්ලෝරයිඩ් විසින් ජල වාෂ්ප අවශෝෂණය කරගත්තු නිසා. ඒකට අනෙක් නලයේ තියෙන්නේ සාමාන්‍ය වාතය. එහි යම් පමණක් ජල වාෂ්ප තියෙනවා. ඒතර ඔබට පේනවද නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරලා මේ සංවෘතව සකස් කරගෙන තියෙන නලය තුල තිබෙන යකඩාන මල බැඳීමට ලක් වෙලා නැහැ. සාමාන්‍ය වාතයේ තියෙන නලයේ තිබෙන යකඩන වලට සාපේක්ෂව. ඒකම ඔබට පේනවා ඇති නලවල සාමාන්‍ය වාතයට විවෘත වෙලා තිබෙන මේ ඉහළ කොටස් නල දෙකෙහිම එකාකාරව මල බැඳීමට ලක් වෙලා තියෙනවා. එවනම් මෙන්න ඔබ තේරුම් ගත යුතුයි කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරපු නිසා මේ නලය තුල තිබෙන ජල වාෂ්ප ඉවත් වුණා වායුගෝලයෙන් නැත්නම් මේ නලය තුල තියෙන වාතයෙන්. ඒ අනුව යකඩත් එක්ක ගැටෙන්නට ජල වාෂ්ප මේ නලය තුල නැහැ. අනෙක් නලය තුල සාමාන්‍ය තත්ත්වයක් තිබෙන්නේ. ඒ අනුව ඒ තුල මල බැඳීම හොඳින් සිද්ධ වෙලා තිබෙනවා කියලා අපිට පේනවා. එහෙමනම් මෙන්න මේ නිරීක්ෂණයන්ට අනුව අපිට නිගමනය කරන්න පුළුවන් මල බැඳීම සඳහා වායුගෝලීය ජල වාෂ්ප සම්බන්ධ වෙන බව. නැත්නම් වායුගෝලීය ජල වාෂ්ප මල බැඳීමේ ප්‍රතික්‍රියාවට සහභාගී වන බව. එහෙමනම් දැන් අපි බලමු මේ යකඩ මල බැඳීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය. එහි රසායනික ස්වභාවය මොකක්ද කියලා. දැන් මේ අපි කතා බහ කරපු කරුණු අනුව අපි අඳුනාගත්තා මල බැඳීමේ ක්‍රියාවලියට වායුගෝලීය ඔක්සිජන් වායුව සහ ජල වාෂ්ප සම්බන්ධ වෙන බව. එතකොට මල බැඳීමට සහභාගී වෙන්නේ යකඩ ලෝහය. එවනම් මේ ලෝහය යම්කිසි විපර්යාසයකට බඳුන් වෙනවා. ඒක තමයි අපි නිරීක්ෂණය කරන්නේ මේ ලෝහ පෘෂ්ඨය මත දුමුරු පැහැති සංයෝගයක් නිෂ්පාදනය වෙලා ඇති වෙලා තිබීම ඔස්සේ. එහෙමනම් මොකද්ද මේ සිද්ධ වෙන ක්‍රියාවලිය? ඇත්තටම මේ ආරම්භක ක්‍රියාවලිය හැටියට වෙන්නේ යකඩ ලෝහ පරමාණු ඔක්සිකරණයට ලක් වෙමින් යකඩ දෙක ධන අයන. එහෙම නැත්නම් අපි කියනවා ෆෙරස් අයන කියලා. යකඩ දෙක ධන අයන බවට පත්වීම.
එතකොට යම් තැනක ඔක්සිකරණයක් සිද්ධ වෙනවා නම් ඊට සමගාමීව ඒ ආශ්‍රිතව ඔක්සිහරණයකුත් සිදු විය යුතුයි. අපි මේවා මීට පෙර පාඩම්වලදී දිගින් දිගටම සාකච්ඡා කළා. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව, ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව, ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව වශයෙන්. එතකොට අපි මේ දකින්නේ තිරේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට වායුගෝලයේ තියෙන ඔක්සිජන් සහ ජල වාෂ්ප නැත්නම් ජලය මේ මලබැඳීමේ ක්‍රියාවලියට දායක වෙන බව දැන් අපි පරීක්ෂණාත්මකව තහවුරු කරගත්තා. මේ අනුව වායුගෝලයේ තියෙන ඔක්සිජන් වායුව සහ ජල වාෂ්ප නැත්නම් ජලය සම්බන්ධ වෙනවා ඔක්සිහරණ ප්‍රතික්‍රියාවකට. මෙන්න මේ සමීකරණයෙන් අපි ඉදිරිපත් කරනවා ඒ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට අපිට පේනවා මෙහි ප්‍රතිඵලයක් හැටියට හයිඩ්‍රොක්සිල් අයන නිපද වෙනවා. එතකොට ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවේදී ෆෙරස් අයන නැත්නම් Fe2+ Fe2 ධන අයන හැදෙනවා. ඒකම ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් හැටියට හයිඩ්‍රොක්සිල් අයන ඇති වෙනවා. මේක වැදගත්. අපි ඒ ගැන නැවත කතා කරමු. මේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවත් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවත් ඉලෙක්ට්‍රෝන තුලණය වෙන පරිදි එකතු කරාම අපිට ලබා ගන්න පුළුවන් තුලිත රසායනික සමීකරණය. නැත්නම් සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව. ඔබ මෙහිදී තේරුම් ගත යුතුයි එහෙමනම් මේ මල බැඳීම ආශ්‍රිතව සිද්ධ වෙන්නේ විද්‍යුත් විච්ඡේදන නැත්නම් විද්‍යුත් අසායනික ප්‍රතික්‍රියාවක් බව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව යකඩ පරමාණු යකඩ දෙක දාන ආයන බවට පත් වෙනවා. ඒකම ජලය සහ ඔක්සිජන් වායුව එක් වෙමින් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා හයිඩ්‍රොක්සිල් අයන ලැබෙනවා. එවනම් මේ සමස්ත ප්‍රතික්‍රියාවෙන් පේනවා ඔබට ඵල හැටියට ෆෙරස් අයන සහ හයිඩ්‍රොක්සිල් අයන ලැබෙනවා. ඇත්තටම මේ ෆෙරස් අයන සහ හයිඩ්‍රොක්සිල් අයන එකගත්ත කල අපිට ඒක ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය හැටියට සැලකන්න පුළුවන්. එතකොට මේ ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය ඇති වුනහම තවදුරටත් මේ ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගයේ තියෙන ෆෙරස් අයන ඔක්සිකරණයට ලක් වෙනවා. ඔබට මතකයි හැදුනේ ෆෙරස් නැත්නම් Fe2 ධන අයන. එහෙනම් මේ තවදුරටත් ඔක්සිකරණයකට ලක් වෙනවා නම් ඊගාව අවස්ථාව තමයි ෆෙරික් අයන. ඒ කියන්නේ Fe3 ධන අයන බවට පත් වෙනවා. එතකොට ඉන්නේ මේ ප්‍රතික්‍රියාව තමයි මම පහලින් පෙන්වලා තියෙන්නේ. එහිදී ඇති වෙනවා ෆෙරික් ඔක්සයිඩ් කියන සංයෝගය. ඒකම පුංචි තිතක් එක්ක ඔබට පේනවා H2O ජල අණුවකුත් දක්වලා තියෙනවා. ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මේ අපිට මුලින් ලැබුණු ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් ෆෙරික් ඔක්සයිඩ් බවට පත් වෙනවා. ඒකම මෙයා සජලණය වෙලා නැත්නම් ජල අණුවක් සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. එතකොට මම මේ පහලින් තව රතු පාටින් සූත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා රසායනික සංයෝගයක. ඒකේ තියෙන විශේෂත්වය තමයි ෆෙරික් ඔක්සයිඩ් තියෙනවා. අර තිත තියෙනවා ඊගාවට XH2O තියෙනවා. අතන මේ සජල වූ ජල අණු පෙන්වනකොට තමයි අපි මේ තිතකින් වෙන් කරලා පෙන්වන්නේ. XH2O කියන එකෙන් අදහස් වෙන්නේ ඉහළින් තියෙන සමීකරණයේ එක ජල අණුවක් තිබුණට මේ පරිසරයට නිරාවරණලා තියෙන මේ ෆෙරික් ඔක්සයිඩ් එක්ක ජල අණු යම්කිසි සංඛ්‍යාවක් 1ක් 2ක් 3ක් ආදී වශයෙන් සම්බන්ධ වන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයට සකස් වෙච්ච සංයෝගයේ තමයි අපි මේ යකඩ ඇණේ මත දුමුරු පාටින් දකින්නේ. නැත්නම් මේ මල වැඳීමට ලක් වෙච්ච යකඩ පෘෂ්ඨ මත දුමුරු පහයට අපි දකින්නේ නැත්නම් රතු දුමුරු පහයට දකින්නේ මෙන්න මේ සංයෝගය. මෙන්න මේක තමයි මලකඩ කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කතා බහ කරන්නේ. එතකොට දැන් අපි ඊගාවට යොමු වෙමු මෙන්න මේ මල බැඳීමේ ක්‍රියාව යම් යම් විදිහට දිරිගැන්වෙන තත්වයන් තියෙනවා. ඒකම මල බැඳීමේ ක්‍රියාවලිය වලක් වෙන තත්වයන් තියෙනවා. ඒ පිළිබඳව අපි සොයා බලන්න ඊගාවට යොමු වෙන්නේ. ආරම්භයක් හැටියට මම කැමති ආම්ලික තත්ත්ව හමුවේ මේ මල බැඳීමේ ක්‍රියාවලිය කෙබඳු වෙනසකට ලක් වෙනවද කියලා සොයා බලන්න. එවනම් අපි දන්නවා අපි දැන් මේ පරීක්ෂණ සැලසුම් කිරීමේදී විවිධ උපක්‍රම පාවිච්චි කළා. සංසන්දනය කරන්න අවශ්‍ය තැන් වලදී ඒ සඳහා අපි සැලසුම් සකස් කළා. ඔබට තීරයේ දිස් වෙනවා
මේ අවස්ථාව අපි සැලසුම් කරගන්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි උත්සාහ කරන්නේ ආම්ලික මාධ්‍යකදී මලබැඳීමේ ප්‍රතික්‍රියාව සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් ස්වරූපයකින්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. එහෙනම් අපි පරීක්ෂණ නල තුනක් අරගෙන නැත්නම් කැකෑරුම් නල තුනක් අරගෙන ඒවට එක් කරනවා. එක් නලයකට සිසිල් ජලය, තවත් නලයකට දෙහිඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කළ ජලය සහ තවත් නලයකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්වල්පයක් එකතු කරපු ජලය. එවනම් මෙන්න මේ ඇටෝම් තුන අපි දිනක් දෙකක් තියලා නිරීක්ෂණය කරනවා වෙනසක් තියනවාද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය සිසිල් ජලයේ තිබෙන තත්වයට සාපේක්ෂව ආම්ලික මාධ්‍යයක් වන දෙහිඇඹුල් මිශ්‍රිත ජලය එහෙම නැත්නම් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ මිශ්‍රිත ජලයේ තිබෙන පරිසර තත්ත්වයට තේ මලබැඳීමේ ක්‍රියාව වෙනසක් තියනවාද කියලා. එහෙනම් ඉන්නේ ඇටෝම මම ඔබට ඉදිරිපත් කරන්නම්. මෙන්න මේ තිබෙන්නේ මගේ වම් අතේ තියෙන්නේ සාමාන්‍ය සිසිල් ජලයට එකතු කරපු යකඩ ඇණය. ඊගාවට මැද නලයේ තියෙන්නේ දෙහි ඇඹුල් මිශ්‍රිත ජලයේ ගිල්වා තැබු යකඩ ඇණය සහ දකුණු පසින් තියෙන නලය අඩංගු වෙන්නේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එකතු කරපු ජලය. එහෙනම් ඔබ සංසන්දනාත්මකව බලන්න මගේ වම් අතේ තියෙන යකඩ ඇණයට සාපේක්ෂව අනෙක් නල යුගලයේ තියෙන යකඩ ඇණවල මල බැඳීම වැඩි වශයෙන් සිද්ධ වෙලාද අඩු වශයෙන් සිද්ධ වෙලාද එහෙම නැත්නම් වෙනසක් නැද්ද කියලා. එතන මේ නලවල පතුල එහෙම බැලුවහම අපිට පේනවා අර ආම්ලික මාධ්‍යයන් වල තිබුණු යකඩ ඇණ වලින් හැදුණු මලකඩ නැත්නම් ඒ ඔක්සයිඩය විශාල වශයෙන් තියෙනවා අනිත් නලයට සාපේක්ෂව. එහෙනම් අපිට මේ අණුව පේනවා මල බැඳීමේදී ආම්ලික මාධ්‍යයක් තිබෙනවා නම් ඒක මල බැඳීමේ ශීඝ්‍රතාව වැඩි කරන්න හේතු වෙනවා කියලා. ඉතින් මේ පරීක්ෂණය සිදු කරන්න අවශ්‍යතාවක් තියනවද කියලා හිතන්න වෙනවා. මොකද ඔබ දන්නවා ගෙදර භාවිත කරන පිහියක් වගේ ආයුධයක් දෙහිඇඹුල් වගේ දේවල් දෙහිගෙඩියක් කපලා පිහ දාන්නේ නැතුව තිබ්බොත් එimhe ඊළඟ දවසේ බලනකොට බොහොම ලස්සනට මල බැඳීමට ලක් කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මම මේ කතා කරන්නේ ගෙදර තිබෙන මල නොබැදෙන වාහනේ වලින් සකස් කරපු පිහිවල් ගැන එහෙම නෙමෙයි. ඔබ දන්නවා යකඩෙන් සකස් කළ පිහිවල් කළු පැහැති ලෝහමය පෙනුමක් තියෙන පිහිවල් ඔබ දකින්නවනේ ගෙදර තියෙනව නේද? ඉන්නේ ඒවයි තමයි මේ වෙනස ඔබට පහසුවෙන්ම දකින්න පුළුවන්. එවනම් අපි ඒ අනුව තීරණය කළා මල බැඳීමේ ක්‍රියාවලියට ආම්ලික මාධ්‍යයක් මගින් සහායක් සපයනවා. නැත්නම් මේ මල බැඳීමේ ක්‍රියාව වේගවත් කරනවා. ඊකට අපි තවත් අවස්ථාවක් අපි පරීක්ෂා කරමු. එතරම් ඔබට මේ අත්දැකීම ඇති. ඔබ වෙරළ වැඩ ප්‍රදේශයේ තියෙන ලෝහමය ඉදිකිරීම ඉතා විශාල වශයෙන් මල බැඳීමට ලක් වෙලා තියෙනවා දැකලා ඇති. එවනම් අපි මේ උත්සාහ කරන්නේ මෙන්න මේ ලුණු මගින් මල බැඳීමේ ක්‍රියාවට විශේෂ දායකත්වයක් සැලසෙනවද මල බැඳීමේ ශීඝ්‍රතාව වැඩි කරනවද කියලා පරීක්ෂා කරන්න. එhmenan මෙහිදීත් අපි අර ආකාරයටම පරීක්ෂණය සැලසුම් කරනවා. සාමාන්‍ය සිසිල් ජලයේ යකඩ නලයේ එක් යකඩ ඇණයකුත් තවත් නලයක සෝඩියම් ක්ලෝරයිඩ් දිය කළ ජලය සහිත මාධ්‍යයකත් අපි යකඩ ඇණ ඇතුල් කරනවා. එහෙම ඇතුල් කරලා සකස් කරගත්තු නල යෝගලක් තමයි මම මේ දැන් ඔබට ඉදිරිපත් කරන්නේ. බලන්න මගේ වම් අතේ තියෙනවා මේ සිසිල් ජලයේ ගිල්ලපු යකඩ ඇණේ මේ දින කිහිපයක් තිබුණාට පස්සේ තත්වය. අනෙක් නලයේ තිබෙන්නේ ලුණු දිය කරපු නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරපු තනුක ද්‍රාවණයක්. ඒ තුල ගිල්වන ලද යකඩ ඇණේ. එතකොට අපිට පේනවා සංසන්දනාත්මක බැලුවහම ලුණු වල ගිල්ලපු යකඩ ඇණේ මල විශාල වශයෙන් මල තැම්පත් වෙලා තිබෙන බව. එවනම් මල බැඳීමේ ප්‍රතික්‍රියාව ලුණු ද්‍රාවණයේදී ශීඝ්‍ර වශයෙන් සිද්ධ වෙනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන් ඒ අනුව. ඊගාවට බලමු මේ මල බැඳීමේ ක්‍රියාවලියට වාෂ්මික මාධ්‍යයක් කොයි ආකාරයකටද බලපාන්නේ කියලා. එවනම් නැවතත් අපිට පුළුවන් සාමාන්‍ය ජලයේ යකඩ ඇණයක් ගිල්වන්න ඒකම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වස්මයක් දිය කළ ජලයේ යකඩ ඇණයක් ගිල්වන්න. එතකොට ඒ යුගලක් සංසන්දනාත්මකව බැලුවාම දිස්සන ආකාරය තමයි මේ තියෙන්නේ.
එතකොට ඔබට පේනවා මගේ වම් අතේ තියෙන්නේ සාමාන්‍ය සිසිල් ජලයේ ගිල්වල තිබුණු යකඩ ඇණය. අනෙක් අතේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ගිල්වන ලද යකඩ ඇණය. ඔබට හොඳින් පේනවා ඒ යකඩ ඇණය බොහොම හොඳින් මල බැඳීමකට ලක් නොවි අර ආරම්භක දිලිසෙන ස්වභාවයෙන්ම තියෙන ආකාරය. එහෙමනම් අපිට ඒ අනුව තීරණය කරන්න පුළුවන් භාෂ්මික මාධ්‍යකදී මල බැඳීමේ ක්‍රියාවලිය පාලනය වෙනවා කියලා. ඒ උදාහරණයක් විදිහට සබන් ආලේප කරලා තිබුණොත් මල බැඳීමේ ශීඝ්‍රතාවය යම් විදිහකට පාලනය වෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. එhmenan අපි මේ දක්වා කතා කරපු කරුණු ගැන හිතුවොත් අපිට මතක් කරගන්න පුළුවන් මල බැඳීම සඳහා වායුගෝලීය ඔක්සිජන් සම්බන්ධ වෙනවා. ඒකම ජල වාෂ්ප හෝ ජලය සම්බන්ධ වෙනවා. ඒ අනුව තමයි මල බැඳීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මෙහිදී ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවක්, ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එයින් ඇතිවෙන ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය තවදුරටත් ඔක්සිකරණයට ලක් වෙලා ෆෙරික් ඔක්සයිඩ් සජල ලවණයක් බවට පත් වෙනවා. එන්නේ සජල ලවණය තමයි මලකඩ නැත්තම් මලකඩ වශයෙන් අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යයේදී සහ ලවණ මාධ්‍යයේදී වේගයෙන් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අම්ල හමුවේ සහ ලවණමය තත්ත්වයන් හමුවේ මේ ප්‍රතික්‍රියාව මල බැඳීමේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. ඒ ශීඝ්‍රතාව වැඩි වෙනවා. ඒකම භාෂ්මික මාධ්‍යයකදී එහි ශීඝ්‍රතාව අඩු වෙනවා. නැත්නම් ඒ භාෂ්මික මාධ්‍ය මගින් මල බැඳීමේ ප්‍රතික්‍රියාව යම් ආකාරයකට පාලනය කරනවා. එහෙමනම් ඊගාවට අපි බලමු මේ මල බැඳීම මේ තරම්ම වැදගත් අපිට ආර්ථික වශයෙන් පාඩුදායක ප්‍රතික්‍රියාවක් නම් කොහොමද අපි මේ ප්‍රතික්‍රියාව පාලනය කරගන්නේ කියලා. ඔබ මේවා එදිනදා ජීවිතයේදී අත්විඳලා තියෙන දේවල්. ඔබ දන්නවා යකඩ මත තීන්ත වර්ග අපි ආලේප කරනවා. යකඩ පෘෂ්ඨය වායුගෝලයට නිරාවරණය වීම වළක්වන්නේ. එහෙම නැත්නම් ග්‍රීස් තෙල් වර්ග ආලේප කරනවා. ඒක ඔබ දන්නවා ටින් ලෝහය යකඩ පෘෂ්ඨ මත ආලේප කරනවා. ඔබ දකින ඔය ටින් බඳුන් වල ආහාර අසුරලා තියෙන ටින් බඳුන් වල තියෙන්නේ ටින් ආලේපිත යකඩ. එතකොට එමගිනුත් යකඩ ආරක්ෂා වෙනවා. ඒකම තවත් දෙයක් ඔබ දන්නවා මම මේක ආරම්භයේදී සඳහන් කළා ගැලනයිස් කරනවා කියලා. එහෙම නැත්නම් සිංක් ලෝහය යකඩ පෘෂ්ඨ මත ආලේප කිරීම. ඇත්තටම මෙන්න මේ තිබෙන්නේ ඔබ අත්විඳලා තියෙන තීන්ත ආලේප කිරීම යකඩ ලෝහ මත. ඊගාවට මෙන්න මේ රූපයෙන් පෙන්වන්නේ යකඩ තහඩුවක් මත ටින් ලෝහය ආලේප කිරීම. අර අපි ටකරන් කියලා සෙවිලි ද්‍රව්‍යයක් ගැන කතා කරනවා. මේ තහඩු වල තියෙන්නේ මෙන්න මේ ආකාරයට සකස් කරපු යකඩ තහඩු. ඒකම මේ තිබෙන්නේ ගැලනයිස් කරන අවස්ථාවක්. සිංක් ලෝහය ද්‍රව අවස්ථාවේ තියෙනවා. ඒ තුලට යකඩෙන් සකස් කළ ද්‍රව්‍යයන් බහඬ ගිල්වලා තුනී ස්තරයක් ආකාරයට සිංක් ආලේප කරනවා. මේ ක්‍රියාව තමයි ගැලනයිස් කරනවා කියලා කියන්නේ. හොඳයි ඊගාවට අපි තවත් අලුත් වැඩකට යමු වෙනවා. ඊගාවට අපි බලනවා යකඩ විකාදනය කෙරෙහි වෙනත් ලෝහවල බලපෑම කොහොමද කියලා. අපි යකඩ ලෝහය සමග ස්පර්ශ වන ආකාරයට වෙනත් ලෝහයක් සම්බන්ධ කරලා තියලා බලනවා මේ යකඩ මල බැඳීමේ ශීඝ්‍රතාවයේ කිසියම් වෙනසක් සිද්ධ වෙනවද කියලා. නැත්නම් මල බැඳීමේ ක්‍රියාවලියේ පාලනයක් සිද්ධ වෙනවද කියලා. ඒතර මේ සඳහා පාවිච්චි කරනවා පිරිසිදු කරපු යකඩ ඇන. ඒකම විශේෂයෙන් මෙහිදී අපි පාවිච්චි කරනවා ඒගාර් ජෙලි කියලා රසායනික සංයෝගයක්. මම ඒ ගැන විස්තර කරන්නම්. ඊගාවට සෝඩියම් ක්ලෝරයිඩ්, පිනොප්තලීන් දර්ශකය, පොටෑසියම් පෙරිසයනයිඩ් කියන රසායන සංයෝගය සහ තවත් පෙට්‍රිඩීසි සහ ලෝහ වර්ග කීපයක් පාවිච්චි කරනවා. එතකොට බලන්න මෙන්න මේ රසායන ද්‍රව්‍ය නැත්නම් මේ ඒගාර් ජෙලි කියන සංයෝගය, මේ ඒගාර් ජෙලි අපිට පුළුවන් ඔබ කැමරට ගන්නා ජෙලි වගේ තත්වයට පත් කරගන්න. හැබැයි වෙනසකට තියෙන්නේ මේ ඒගාර් ජෙලි බොහොම ඉක්මනින් අපිට ජෙලි තත්වයට, ඒ කියන්නේ දිය කිරීමෙන් අනතුරුව ජෙලි තත්වයට පත් කරගන්න පුළුවන්. අපේ උත්සාහය මොකද්ද? අපි උත්සාහ කරන්නේ යකඩ ලෝහයත් එක්ක වෙනත් යම්කිසි ලෝහයක් ස්පර්ශ කරලා තියලා මෙහිදී මල බැඳීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පරීක්ෂා කරලා බලන්න.
එතකොට මම කැමතියි ඔබට මතක් කරන්න මේ මල බැඳීම හා සම්බන්ධව වැදගත් කාරණා දෙකක්. අපි මුලදී සඳහන් කළා මල බැඳීමේ ක්‍රියාවලිය ආශ්‍රිතව හයිඩ්‍රොක්සිල් ආයන ඇති වෙන බව. වායුගෝලීය ඔක්සිජන් සහ ජල වාෂ්ප ඔක්සි හරණයට ලක් වෙමින් හයිඩ්‍රොක්සිල් ආයන ඇති වෙනවා මල බැඳීමේ ක්‍රියාවලියේදී. ඒතකොට මල බැඳීමේ ක්‍රියාවලියේදී හයිඩ්‍රොක්සිල් ආයන ඇති වෙනවා නම් මේ හයිඩ්‍රොක්සිල් ආයන ඇති බව අඳුන ගන්න ඔබ මොනවද යොදා ගන්න පුළුවන් සංයෝගයක් දන්නේ? ඒ තමයි පිනොප්තලීන් දර්ශකය. හයිඩ්‍රොක්සිල් ආයන ඇති තැනකදී ඒ තියෙන මාධ්‍යකදී පිනොප්තලීන් දර්ශකය තිබෙනවා නම් එතන රෝස පැහැයක් ඇති වෙනවා. ඒකම අපි දැක්කා මේ මල බැඳීමේ ක්‍රියාවලියේදී යකඩ ඔක්සිකරණයට ලක් වෙමින් ෆෙරස් අයන නැත්නම් Fe2+ අයන ඇති වුණා. මෙන්න මේ අයන ඇති වුණාම මාධ්‍යයක එයා ඉන්න බව අඳුර ගන්නත් අපිට විශේෂිත රසායනික සංයෝගයක් තියෙනවා. අපි රසායනික සංයෝගය හඳුන්වනවා පොටෑසියම් ෆෙරිසයනයිඩ් කියලා. එතකොට මේ ෆෙරස් අයන තියෙන මාධ්‍යයකට අපි පොටෑසියම් ෆෙරිසයනයිඩ් එකතු කරලා තිබුණොත් එන්නේ ඒ දෙන්න සම්බන්ධ වෙමින් අපිට හදනවා නිල් පැහැති සංකීර්ණ සංයෝගයක්. එතකොට මේ තිබෙන්නේ පිනොප්තලින් හැමුවේ ඔබ නිරීක්ෂණය කරන වර්ණය. මේ තියෙන්නේ ෆෙරස් අයන පොටෑසියම් ෆෙරිසයනයිඩ් කියන සංයෝගයත් එක්ක එකතු වෙලා හදන නිල් පැහැය. එතකොට මේ කාරණා වැදගත් වෙනවා මේ පරීක්ෂණයේදී. දැන් අපි උත්සාහ කරන්නේ කිසියම් ලෝහ තහඩුවක් මේ අකඩ ඇණයත් එක්ක තදින් සම්බන්ධ කරලා මල බැඳීම කෙසේ සිද්ධ වෙනවද කියලා බලන්න. එතකොට මොකද්ද මේ ලෝහ පටියක් එකතු කරගන්න ආකාරය? අපි හොඳින් පිරිසිදු කරගත්තු ලෝහ පටියක් ඔබට පේනවා මේ තියෙන්නේ මැග්නීසියම් ලෝහ පටියක්. මෙය මේ යකඩ ඇණේ මත ඉතා තදින් සම්බන්ධ වෙන ආකාරයට වෙලාගත යුතුයි මේ නලයේ. මෙන්න මේ ආකාරයට වෙලා ගන්න ඕන. ඊගාවට අපි කලින් සඳහන් කරපු රසායන ද්‍රව්‍ය මොනවද? අපිට අවශ්‍ය කරනවා ඒගාර් ජෙලි, ඊගාවට පොටෑසියම් ෆෙරිසයනයිඩ්, මෙන්න මේ රතු පැහැති සංයෝගය. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා පිනොප්තලීන් දර්ශකය. ඔබ දන්නවා පිනොප්තලීන් දර්ශකය. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය ලුණු ස්වල්පයක්. අපි මොකද කරන්නේ? බීකරයකට ජලය මිලිලීටර 250ක් විතර අරගෙන පිනොප්තලීන් දර්ශකයේ ස්වල්පයක්, සෝඩියම් ක්ලෝරයිඩ් ස්වල්පයක් හා පොටෑසියම් පෙරිසයනයිඩ් සංයෝගයේ ස්වල්පයක් එකතු කරලා මේ ද්‍රාවණය උණුසුම් කරගන්නවා. ඊගාවට මේ ද්‍රාවණය උණුවෙන් තිබියදී ඒගාර් ජෙලි දිය කිරීමට ලක් කරනවා. ඊගාවට පෙට්‍රි දීශයක් අරගෙන පෙට්‍රි දීසියේ මේ අපි සකස් කරගත්තු මෙන්න මේ ලෝහ දහඩු සම්බන්ධ කරපු යකඩ ඇණය තියලා සකස් කරගත්තු ජෙලි මාධ්‍ය ඒ මතට වක් කරනවා. ඒ ආකාරයට තමයි සකස් කරගන්නේ. එහෙම සකස් කරගෙන අපිට පුළුවන් මේ ජෙලි ඝන තත්ත්වයටපත් වෙන්න තියෙන නිසල්මනේ පැත්තකින් තියන්න. පැය කිහිපයක් තියලා අපිට පුළුවන් නිරීක්ෂණ ලබා ගන්න. මේ පරීක්ෂණය සඳහා මම ලෝහ වර්ග 4ක් යොදා ගන්නවා යකඩ ඇණයට සම්බන්ධ කරන්න. මම කලින් පෙන්නුවා ඔබට මේ මැග්නීසියම් ලෝහය මේ ආකාරයටම අපිට යොදා ගන්න පුළුවන්. සිංක් ලෝහය මේ තියෙන්නේ සිංක් ලෝහ තහඩුවක්. ඒ සිංක් ලෝහ තහඩුවත් මේ මම කලින් පෙන්නපු ආකාරයටම යකඩ ඇණයට සම්බන්ධ කරගන්න පුළුවන් තදින් සම්බන්ධ වෙන ආකාරයට. ඊගාවට මම යොදා ගන්නවා ලෙඩ් ඊයම්. ලෙඩ් ලෝහය මේ තියෙන ලෙඩ් ලෝහ තහඩුවක් මම මුරුදු අපිට පේනවා. ඒත් අපිට පුළුවන් යකඩ ඇණයක වෙන වෙන උතා ගන්න. ඊගාවට අපි යොදා ගන්නවා තඹ ලෝහය නැත්නම් කොපර් තඹ ලෝහය. තඹ ලෝහ තහඩුවකුත් අපිට මේ ආකාරයටම පුළුවන් යකඩ ඇණයක උතා ගන්න. ඒතර මේ උතාගත්තු ලෝහ තහඩුව සහිත යකඩ ඇණය මම කිව්වා ඒගාර් ජෙලි මාධ්‍යයක ගිල්වලා සකස් කරගන්නවා කියලා. ඇත්තටම දැන් ඔබට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ ඒගාර් ජෙලි මාධ්‍යයක් හදාගෙන කරන කාර්යය කියලා.
ඒක විශේෂයෙන්ම ඔබ අවබෝධ කරගත යුතුයි. අපිට දැන් අවශ්‍ය වෙන්නේ මේ ප්‍රතික්‍රියාවේදී ෆෙරස් අයන හැදුනද හයිඩ්‍රොක්සිල් අයන හැදුනද කියන කාරණාව සොයා බලන්න. මොකද මලබැඳීම මේ ලෝහ හමුවේ කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අපි පරීක්ෂා කරන්න උත්සාහ කරන්නේ. එහෙමනම් අපිට දැනගන්න ඕන යකඩ ලෝහයට මැග්නීසියම් ලෝහ පාඩුවක් සම්බන්ධ කරලා තියෙන අවස්ථාවේදී යකඩ මත ෆෙරස් අයන හැදෙනවද? එතකොට ඒකම මාධ්‍යයේ හයිඩ්‍රොක්සිල් අයන ඇති වෙනවද? ඔය අයන වර්ග දෙකම ඇති වුණා නම් අපිට එතන පේනවා මේ මලබැඳීමේ ක්‍රියාවලිය මෙතන සිද්ධ වෙන බව. ඒකම අපිට යම් විදිහකට මේ ඒගාන් මාධ්‍යයේදී රෝස පැහැයක් පමණක් ලැබෙනවා නම් නිල් පැහැයක් ලැබෙන්නේ නැත්නම් ඒ කියන්නේ හයිඩ්‍රොක්සිල් අයන ඇති වෙනවා. හැබැයි ෆෙරස් අයන ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතනදී මලබැඳීමක් සිද්ධ වුණේ නැහැ කියන එක අපිට තහවුරු වෙනවා. මේ පරීක්ෂණයේදී මම සඳහන් කළ ලෝහ වර්ග 4 සම්බන්ධ කළ ඇනවලට අමතරව මම තවත් එක්නල් දීසියකට පෙට්‍රි දීසියකට ඇතුල් කරනවා සාමාන්‍ය යකඩ ඇණයක්. ඒකට කිසිම ලෝහ තහඩුවක් සම්බන්ධ කරන්නේ නැහැ. මේ ආකාරයට ජෙලි මාධ්‍යයට එකතු කරපු යකඩ ඇණවල සිද්ධ වෙන විපර්යාස අපි නිරීක්ෂණය කරන්න ඕන. එතකොට මම කියපු විදිහට ජෙලි මාධ්‍යයට මේ ආකාරයෙන් සකස් කරපු යකඩ ඇණ ඇතුල් කරලා පැය කිහිපයක් තිබුණාට පස්සේ තමයි අපි නිරීක්ෂණය කරන්නේ. එවනම් දැන් මම සූදානම් කරගෙන තිනවා ඔබට මේ සඳහා පැය කිහිපයකට පෙර සකස් කරපු යකඩ ඇණ ජෙලි මාධ්‍යයේ ගිල්වලා දැන් තියෙන తত্ত্বය ඔබට පෙන්වන්නට. එවනම් මෙන්න මේ ඔබ දකින්නේ යකඩ ඇණය වෙනත් ලෝහ තහඩු සමග සම්බන්ධ නොකර ජෙලි මාධ්‍යයේ ගිල්වාත් වෙන අවස්ථාව. ඔබට පේනවා මේ ජෙලි මාධ්‍යය බොහොම මෘදුවට සකස් වෙලා තියෙනවා. ඔබ කැමරට ගන්න ජෙලි වගේම තමයි. නමුත් අර මම කියපු ආකාරයට මේ ජෙලි මාධ්‍යයේ ඝන වීම බොහොම ඉක්මනට සිද්ධ වෙනවා පරීක්ෂණාගාරයේදී කරනකොට. ඉතින් අපිට පේනවාද මේ යකඩ ඇණයේ හිස පැත්ත සහ අනෙක් තියුණු කෙළවර සහිත පැත්තේ රෝස පැහැයක් දකින්නට ලැබෙනවා. මැදට වන්නට මාර සඳහන් කර නිල් පාට දකින්නට ලැබෙනවා. එවනම් මෙහිදී අපිට පේන්න තියෙන කාරණේ තමයි යකඩ ඇණේ තනියෙන් මේ ජෙලි මාධ්‍යයේ තිබෙනකොට මල බැඳීමට ලක් වෙලා තියෙනවා. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ඔක්සිකරණයට ලක් වෙලා තියෙන්නේ යකඩ ඇණේ මැද කොටස. ඇයි මම එහෙ විදිහට කියන්නේ? මේ නිරීක්ෂණය අනුව අපිට පේනවා නිල් පැහැ ඇති වෙලා තියෙන්නේ යකඩ ඇණේ මැදයට වන්නට. එමුනම් එකම යකඩ ඇණේ එක් කොටසක් පමණක් ඔක්සිකරණය වෙන අතරේ අනිත් කොටස් අවට ඔක්සිහරණය සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේ කාර්යය හරි විශේෂයි. යකඩ වල මේ තැලීමට නැමීමට ලක් වෙලා තියෙන කොටස් වල තියෙන වෙනස්කම් මත එක් කොටසකට සාපේක්ෂව අනිත් කොටස ඔක්සිකරණයට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමයි මේ මෙතන මේ ආකාරයට වර්ණ වෙනසක් ලැබෙන්නේ. ඇත්තටම මේ අපි ගත්තේ ආරම්භයක් හැටියට ඔබට මේ අදහස තේරුම් ගන්න. නිල් පැහැය ඇති වෙන්නේ ඔක්සිකරණය වූ ප්‍රදේශයේ. එතකොට හයිඩ්‍රොක්සිල් අයන ඇති වූ ප්‍රදේශයේ තමයි මේ රෝස පැහැය ඇති වෙන්නේ. මේ මාධ්‍ය අපි හයිඩ්‍රොක්සිල් අයන වලට රෝස පැහැය ලබා දෙන නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන හමුවේ රෝස පැහැය ලබා දෙන පිනොප්තලින් සහ ෆෙරස් අයන හමුවේ නිල් පැහැ සංකීර්ණයක් හදන පොටෑසියම් ෆෙරිස් අයනයිඩ් කියන සංයෝගය එකතු කරලා තියෙනවා. එහෙනම් ඒ අනුව තමයි මේ නිරීක්ෂණ අපිට ලැබෙන්නේ. ඊගොඩ අපි බලමු කොපර් ලෝහය සම්බන්ධ කරපු කොපර් තහඩුව තදින් වෙලලා ජෙලි මාධ්‍යයට එකතු කරපු අවස්ථාවේ නිරීක්ෂණය මොකක්ද කියලා. එතකොට ඔබට පේනවා මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ තියෙන්නේ යකඩ ඇණයට සම්බන්ධ කරපු කොපර් තහඩුව. එතකොට යකඩ ඇණයේ හිස ප්‍රදේශයේ නිල් පැහැයක් ඇතිලා තියෙනවා. එහෙමනම් මෙතෙන්දී අපිට පේනවා කොපර් තහඩුව සම්බන්ධ කරලා තිබියදී යකඩ ඇණය මලින වීමට නැත්නම් ඔක්සිකරණයට ලක් වෙන බව. ඒ නිසා තමයි මේ යකඩ ඇණය මත නිල් පැහැයක් ඇතිලා තියෙන්නේ. ෆෙරස් අයන ඇති වෙනවා. ෆෙරස් අයන පොටෑසියම් පෙරිසයනයිඩ් සමග මේ නිල් පාට සංකීර්ණය හදනවා. ඒ නිසා මෙතනදී යකඩ මල බැඳීමට ලක් වෙලා තියෙන බව අපිට පේනවා. කොපර් තහඩුව සම්බන්ධ කරලා තිබියදී යකඩ මල බැඳීමට ලක් වෙලා තියෙනවා. ඊගාවට මීටම සමාන නිරීක්ෂණයක් අපිට ලබන්න පුළුවන්, දකින්න පුළුවන් ලෙඩ් තහඩුවක්. දැන් ඊයම් තහඩුවක් සම්බන්ධ කරලා තිබුණු අවස්ථාවේ.
එතකොට ඒ කියන්නේ ඊයම් තහඩුව සම්බන්ධ කරලා තියෙන අවස්ථාවෙත් යකඩ ඇනේ ඔක්සිකරණය සිද්ධ වෙලා තිනවා මල බැඳීමට පාත්‍ර වෙමින් තියෙනවා. ඒකයි මේ අණු අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊගාවට බලමු මැග්නීසියම් ලෝහය සම්බන්ධ කරපු අවස්ථාව. ඒතර මේ තියෙන්නේ මැග්නීසියම් ලෝහය සම්බන්ධ කරපු අවස්ථාව. එහෙදී අපිට පේනවා යකඩ ඇනේ පුරාවටම මේ රෝස පැහැ තියෙනවා විශේෂයෙන් නිල් පැහැයක් ඇති වෙලා නැහැ. එහෙනම් එතෙන්දී අපිට පේනවා යකඩ ඇනය මල බැඳීමට ලක් වෙලා නැහැ මැග්නීසියම් වලට සම්බන්ධ තියෙන අවස්ථාවේදී. ඊගාට බලමු සිංක් තහඩුවට සම්බන්ධ වෙලා තිබුණු අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදීත් අපිට පේනවා යකඩ ඇනේ පුරාවටම රෝස පැහැ තියෙනවා. ඒ කියන්නේ ෆෙරස් අයන ඇති වෙලා නැහැ. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ මැග්නීසියම් ලෝහය හා සිංක් ලෝහය එක්ක බැඳී තියෙන යකඩ මල බැඳීමට පාත්‍ර වෙලා නැහැ කියලා. එහෙනම් මොකද්ද අපේ මේ ක්‍රියාකාරකමෙන් ගන්න තියෙන හරය? අපි දැක්ක කොපර් ලෝහය සහ ලෙඩ් ලෝහය සම්බන්ධ වෙලා තිබෙන අවස්ථාවේ යකඩ ඇනේ මල බැඳීමට පාත්‍ර වුණා. නමුත් මැග්නීසියම් ලෝහය සහ සිංක් ලෝහය සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවේ යකඩ ඇනේ මල බැඳීමට පාත්‍ර වුණේ නැහැ. එහෙනම් මොකද්ද මේ වෙනස? මේ වෙනස තමයි ඔබ සක්‍රියතා ශ්‍රේණිය සිහිපත් කරගත්තොත් යකඩ වලට සාපේක්ෂව තඹ සහ ඊයම් ලෝහ ප්‍රතික්‍රියාකාරීත්වයෙන් අඩුයි. එහෙනම් ඒ අවස්ථාවේ යකඩ මල බැඳීමට පාත්‍ර වෙනවා. හැබැයි මැග්නීසියම් සහ සිංක් ලෝහ යකඩ වලට සාපේක්ෂව ප්‍රතික්‍රියාකාරීත්වයෙන් වැඩි. සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් පිහිටන්නේ. එහෙනම් ඒ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටන ලෝහ දෙක සම්බන්ධ කරලා තිබුණු අවස්ථාවේදී යකඩ මල බැඳීමට ලක්ුණේ නැහැ. එහෙමනම් අපි නිරීක්ෂණය කරපු කරුණ වලට අනුව අපිට පේනවා යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් සම්බන්ධ වෙලා තිබුණු අවස්ථාවේ මල බැඳීමට ලක් වෙන්නේ නැහැ යකඩ. යකඩ වලට වඩා අඩු සක්‍රියතාවක් සහිත ලෝහත් එක්ක සම්බන්ධ වෙලා තියෙන වෙලාවේදී මල බැඳීමට ලක් වෙනවා. එහෙමනම් අපි බලමු මේ හා සම්බන්ධ රසායනික ප්‍රතික්‍රියා මොනවද කියලා. කොයි විදිහටද යකඩ ඇනයට මේ ආරක්ෂාව සැලසෙන්නේ කියලා. ඉතින් මම ආරම්භයේදීම ඔබට පෙන්වා දුන්නු යකඩ ඇනේ පවණක් ඇතුළත් කරපු අවස්ථාවයි මේ තියෙන්නේ. එතන මෙහිදී ඔබට පේනවා රෝස පැහැයක් ඇති වුණා නම් මම ආරම්භයේ සඳහන් කරපු ආකාරයට මේ ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙමින් හයිඩ්‍රොක්සිල් අයන ඇති වෙනවා මාධ්‍යයේ. ඒ අනුව රෝස පැහැයක් ඇති වෙනවා. ඒකම යකඩ ඇනේ මැදයට වන්නට නිල් පැහැයක් තිබුණා. එහිදී සිද්ධ වෙන්නේ මේ යකඩ පරමාණු ෆෙරස් අයන බවට පත් වෙනවා. තවදුරටත් මේ මාධ්‍යයේ තියෙන පොටෑසියම් පෙරිසයනයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරමින් මේ නිල් පැහැති සංකීර්ණය ඇති කරනවා. එහෙනම් අපිට පේනවා මල බැඳීමේ ක්‍රියාවලියේදී මෙන්න මේ අයන ඇති වෙන ආකාරය. ඊගාට බලමු මැග්නීසියම් සම්බන්ධ කරලා තිබුණ අවස්ථාවේ මොකද්ද වෙන්නේ කියලා. ඒතර මැග්නීසියම් සම්බන්ධ කරලා තිබුණ අවස්ථාවේ අපි දැක්කා රෝස පැහැයක් තමයි ඇති උනේ යකඩ ඇනය වටා. නිල් පැහැයක් අපිට දක්නට ලැබුණේ නැහැ. ඔබ දැක්කා මැග්නීසියම් තහඩුව වටා විශේෂයෙන් රෝස පැහැයක් දකින්නට ලැබුණේ නැහැ. යකඩ ඇනේ වටා තමයි රෝස පැහැ දක්නට ලැබුණේ. එවනම් ඉහළින් සඳහන් කරලා තියෙන ප්‍රතික්‍රියාවට අනුව හයිඩ්‍රොක්සිල් අයන ඇතිවීම නිසායි රෝස පැහැ ඇති උනේ. මෙහිදී ඔක්සිකරණයට භාජනය වෙන්නේ මැග්නීසියම්. මැග්නීසියම් දෙක දන අයන බවට පත් වෙනවා. යකඩ පරමාණු පෙරස් අයන බවට පත් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි යකඩ වලට ආරක්ෂාව සැලසෙන්නේ. ඉතින් ඔබ හිතුවොත් එහෙම ඔක්සි කරණයක් සිද්ධ වෙන්නේ කොහෙදීද? මැග්නීසියම් දෙක දාන අයන බවට පත් වෙන අවස්ථාවේ. ඒ කියන්නේ ඔක්සිකරණය සිද්ධ වෙලා තියෙන්නේ මැග්නීසියම්. යකඩ පරමාණු කිසිදු ප්‍රතික්‍රියාවකට පාත්‍ර වෙන්නේ නැහැ. නමුත් අතරම මේටම සමාන තත්ත්වයක් තමයි සිංක් ලෝහය සම්බන්ධ කරපු අවස්ථාවෙත් තිබෙන්නේ. අපි බලමු කොපර් ලෝහය සම්බන්ධ කරපු අවස්ථාවේ තත්ත්වය මොකද්ද කියලා. එතකොට මේ රූපේ දැක්කෙන අවස්ථාවට පේනවා කොපර් කම්බියක් යකඩ ඇනේ මැද්දේ ඔතලා තියෙනවා.
එතකොට ඒ යවට රෝස පැහැයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි දන්නා හයිඩ්‍රොක්සිල් අයන ඇති වෙන ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ ගාවට යකඩ ඇනේ දෙකලවර නිල් පැහැයක් ඇති වෙලා තියෙනවා. එහිදී එහෙමනම් ෆෙරස් අයන ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ යකඩ ඔක්සි හරණයට ලක් වෙලා තියෙනවා. එහෙමනම් යකඩ ඔක්සි හරණයට ලක් වෙනවා කොපර් ලෝහය හමුවේ. ඔබට පේනවා යකඩ ඔක්සි කර්ණයට ලක් වෙනවා ඊට වඩා සක්‍රියතාවයෙන් අඩු ලෝහ සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවේ. යකඩ ඔක්සිකරණයට බඳුන් වෙන්නේ නැහැ. යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් හා සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවේ. ඒ කියන්නේ මැග්නීසියම් සිංක් වගේ ලෝහ පාවිච්චි කරපු අවස්ථාවේ ඒගොල්ලෝ ඔක්සිකරණයට ලක් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇනෝඩය ලෙස ක්‍රියාත්මක වෙනවා නේද? ඔක්සි කරණය සිදු වෙන්නේ ඇනෝඩේ. අපි මේවා පෙර පාඩම් වලදී කතා කළා. එවනම් ඔක්සිකරණයට ලක් වෙන්නේ අපි සම්බන්ධ කරලා තියෙන ක්‍රියාකාරී ලෝහය. ඒ අනුව යකඩ වලට ආරක්ෂාව සැලසෙනවා. යකඩ ඇත්තටම අපිට කියන්න පුළුවන් කැතෝඩේ ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ කියන්නේ යකඩ ඇණය මත ඒ ආවට සිද්ධවන්නේ ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව. හයිඩ්‍රොක්සිල් අයන ඇති කරන ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒ මගින් යකඩයට ආරක්ෂාව සැලසෙනවා. ඒ කියන්නේ මේ විදුලි විච්ඡේදන ක්‍රියාවලියේදී කැතෝඩය ලෙස සම්බන්ධ වෙලා තිනවා නම් යකඩ එමගින් ආරක්ෂාව සැලසෙනවා. ඒ නිසා මෙන්න මේ උපක්‍රමය යොදා ගන්නවා යකඩ ලෝහය මලබැඳීමෙන් ආරක්ෂා කරගන්න. ඒතර මොකද්ද කරන්න ඕන? යකඩ විදුලි රසායනික ක්‍රියාවලියේදී කැතෝඩේ වශයෙන් ක්‍රියා කරන තත්ත්වයට පත් කරන්න ඕන. ඒ නිසා මේ ක්‍රමය, මේ ආරක්ෂාව සැලසෙන ක්‍රමය, මලබැඳීම වළක්වා ගන්නා ක්‍රමය අපි හඳුන්වනවා කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය කියලා. එහෙම නැත්නම් අපි මේකට කියනවා කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය කියලා. ඒකෙන් අදහස් වෙන්නේ යකඩයට සම්බන්ධ කරලා තියෙන අනිත් ලෝහය තමයි විනාශයටපත් වෙන්නේ. යකඩයට සම්බන්ධ කරන අනෙක් ලෝහය තමයි ඔක්සිකරණයටපත් වෙන්නේ. ඒ නිසායි අපි ඒකට කියන්නේ කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය කියලා. ඇත්තටම මේ ක්‍රම එදිනදා ජීවිතයේ සුලභව පාවිච්චි වෙනවා. විශේෂයෙන් මේ සම්බන්ධ නිදසුනක් අපි කතා කළොත් ඔබ දන්නවා යකඩ භාණ්ඩ මත සිංක් ලෝහය ආලේප කරලා තියෙන අවස්ථාව. එතකොට අපි ඒකට නමක් දුන්නා ගැලනයිස් කරනවා කියලා. මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? යකඩ මත සිංක් ලෝහය ආලේප කරලා තියෙනකොට ඒ සිංක් ලෝහයේ තිබෙන තාක්කල් සිංක් ලෝහය තමයි වැය වෙන්නේ. විනාශයට ලක් වෙන්නේ. යකඩ ලෝහය කැතෝඩයක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව ඊට ආරක්ෂාව සැලසෙනවා. ඊගාවට මේ මුහුදේ යාත්‍රා කරන නැව් වගේ මේ යාත්‍රාවන් වල විශේෂයෙන්ම ලවණ මාධ්‍යයක තියෙන නිසා විශාල වශයෙන් මල බැඳීමට ලක් වෙනවා. ඔබ දන්නවා මේ විශාල මුදලක් වැය කළා නිපදවන යාත්‍රා ඒවා ආරක්ෂා කරගත යුතුයි. ඒවයි ලෝහ කොටස් ආරක්ෂා කරගත යුතුයි. ඒ අනුව විශේෂයෙන්ම මේ මැග්නීසියම් සිංක් වැනි ලෝහ කැබලි මේ නැව් වල මුහුදු ජලයේ ගැටෙන කොටස් වල පුට්ටි වශයෙන් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඒ මගින් යකඩ ලෝහයට ආරක්ෂාව සැලසෙනවා. ඔබ දන්නවා එතකොට ලෝහ කොටස් කාලයත් සමග ක්ෂය වෙනවා. ඒ අනුව නැවතත් අපිට ඒවා සම්බන්ධ කරන්න වෙනවා වරින් වර. මේ තිබෙන්නේ මේ රූපේ දැක්වෙන්නේ යකඩ වලින් නිෂ්පාදනය කරපු යම්කිසි කුළුණු කීපයක් මත සිංක් ලෝහය ආලේප කරන අවස්ථාවක්. එතකොට මේ තියෙන්නේ නැවක ඒ යට පිහිටි කොටස් වල සිංක් හෝ මැග්නීසියම් ලෝහ කුට්ටි සම්බන්ධ කරලා තියෙන ආකාරය. ඊට අමතරව ඇත්තටම මේ කොන්ක්‍රීට් වලදී ඔබ දන්නවා මේ ආකාරයට කම්බිදැල් යොදා ගන්නවා. මේවත් කාලයක් සමග විනාශ වුණොත් එහෙම කොන්ක්‍රීට් දුර්වල වෙනවා. ඒ නිසා ඒවායේදීත් ඒවා ආරක්ෂණය සඳහා මෙන්න මේ උපක්‍රමය පාවිච්චි කරන බව ඔබට හොයා බලන්න පුළුවන් අන්තර්ජාලයට ගියොත්. එහෙමනම් අපි කතා කළා යකඩ ලෝහය ආරක්ෂා කරගැනීමේ අලුත් ක්‍රමයක්. මොකද්ද? මේ කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය. එතකොට මම තව දෙයක් කියලා අපේ පාඩම අවසන් කරන්නම්. ඔබ හිතනවා ඇති එහෙමනම් යකඩ මත ටින් ආලේප කරලා තියෙනවා. එතකොට එමගින් ලැබෙන ආරක්ෂාව මොකද්ද? මොකද යකඩ වලට වඩා ටින් වල සක්‍රියතාව අඩුයි. එවනම් මෙතනදී යකඩ තමයි විනාශ වෙන්න ඕන. මල බැඳීමට ලක් වෙන්න ඕන. නමුත් ඔබ දන්නවා ඔබ අලුතෙන් ගේන ටින් බඳුන් වලදී එහෙම අපි නිරීක්ෂණය කරන්නේ නැහැ. එහෙනම් මෙතනදී මොකද්ද සිද්ධ වෙන්නේ? ඇත්තටම මේ වෙලාවේ සිද්ධ වෙන්නේ කැතෝඩීය ආරක්ෂණයක් නෙමෙයි. යකඩ පෘෂ්ඨය ටින් ලෝහ ස්තරයෙන් ආවරණය වෙලා තියෙන්නේ. ඒකට ටින් ලෝහ ස්තරය
වායුගෝලීය ඔක්සිජන් ජල වාෂ්ප හමුවේ විශාල වශයෙන් විකාදනයකට නැත්නම් මලින වීමකට ලක් වෙන්නේ නැහැ. එතකොට ඒ අනුව ඇතුළතින් තිබෙන යකඩ පෘෂ්ඨය ආරක්ෂා වෙනවා. හැබැයි ඔබ දැකලා ඇති මේ ටින් බඳුන් කිසියම් සීරීමකට ලක් වුණාම ඉතාම ඉක්මනින් මල බැඳීමට ලක් වෙනවා. මොකද එහිදී අපි අර කතා කරපු කැතෝඩිය ආරක්ෂණය සැලසෙන්නේ නැති නිසා. එවනම් මේ කාරණේ ඔබ වෙන් කරලා අඳුනගන්න සිංක් ආලේප කිරීමේදී ආරක්ෂාව සැලසෙන ආකාරයත් ටින් ආලේප කරපු අවස්ථාවේ ආරක්ෂාව ලැබෙන ආකාරයත් දෙකක්. එහෙමනම් අපි විද්‍යුත් රසායනය සම්බන්ධව අපේ කතා බහ මෙතනින් අවසන් කරනවා. අපි පාඩම් මාලා 4ක් ඔස්සේ ඔබත් එක්ක ඔබේ 11 ශ්‍රේණියට අදාළ විද්‍යුත් රසායනය සම්බන්ධ කරුණු කාරණා දිගින් දිගටම සාකච්ඡා කළා. ඔබට මේ පාඩම් මාලාව තුළින් මම හිතනවා ප්‍රායෝගික අත්දැකීමුත් එක්ක මේ විෂය කොටස පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. එhmenan ආදරණීය දුව පුතේ මම ඔබෙන් සමුගන්නවා මේ පාඩමෙන් උගත් කරුණු හොඳින් ධාරණය කරගන්න නැවත නැවත නරඹලා මේ කරුණු හොඳින් අවබෝධ කරගන්න. එතකොට ඔබට වඩා සාර්ථකව ඔබේ විභාගය ජය ගන්නට පුළුවන්. ඒකම ඔබේ ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන දැනුම් සම්භාරයක් එකතු කරගන්නටත් පුළුවන්. එhmenan අපි ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.